අයිබෝන් දුවේ පුතේ උසස් පෙළ ගිණුම් කරන විෂය යටතේ ඔබත් එක්ක කතා කරන පාඩම් මාලාවේ තවත් එක පාඩමක එක් කොටසකින් තමයි මේ විදිහට ඔයාව හම්බ වෙන්නේ. හවුල් ව්‍යාපාර ගිණුම් කරන්නේ කියන පාඩමේ අපි මේ දක්වා විෂය කරුණු රාශියක් කතා කළා අවසන්. හවුල් ව්‍යාපාර පාඩම සම්බන්ධ සියලුම සිද්ධාන්ත කාරණාවත් එක්ක කතා කරලා අවසන්. ඒ වගේම සරල අභ්‍යාස කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරලා අවසන්. අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ ඔබත් එක්ක හවුල් ව්‍යාපාර ගිණුම්කරණය සම්බන්ධව විභාගයට එන මට්ටමේ සංකීර්ණ අභ්‍යාස කීපයක් සාකච්ඡාවට ගන්න. ඉතින් ඔබේ නිබන්ධනය ඔබට ලැබිලා තියෙනවා. ඒ නිබන්ධනය අරගෙන මේ ගාන හදලා මාත් එක්ක මේ ගාන හදන්න එකතු වුණොත් ඔබට මේ කාරණේ ඉතාම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා ඔබ එසේ කරાવી කියලා. රයිට්. අපි පටන් ගමු. බලන්න ඔබේ නිබන්ධනයේ 35 වෙනි ගාන සුනීත දුෂාන් විසින් සමසමව ලාභ බෙදා ගනිමින් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයක වර්ෂයේ ආරම්භයේ නව හවුල්කරුවෙකු ලෙස ගණිත එක් වී ඇත. මොකද කියන්නේ සුනීතයි දුෂානුයි පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයට කාලච්ඡේදයේ ආරම්භයේදී හවුල්කරුවෙක් ලෙස බදවගෙන තියෙනවා ගණිත කියන හවුල්කරුවා. නවලාභ අනුපාතය 2:1 ලෙසටත් ප්‍රාග්ධන පොලිසියට 10ක් ලෙසටත් හවුල් වේතන සුනීත දුෂාන් සහ ගණිතට 10000 15000 20000 බැගිනොත් ගෙවන්න හවුල් ගිවිසුමේ සටහන් වෙලා තියෙනවා. ඊළඟට පුතේ අපිට කාලච්ඡේදයේ අවසාන දවසට ශේෂ පිළිස්සුවේ උපුටාගත්ත හරශේෂයන් ටික දීලා තියෙනවා. බැර ශේෂයන් ටික දීලා තියෙනවා. ඊට අමතරව තොරතුරු ටිකක් දීලා තියෙනවා. අවසානයේ අපිට කියනවා පුතේ ලාභය විසර්ජනය කරගන්නා දක්වන ලේඛනයක්. ඒ කියන්නේ ලාභ විසර්ජන ගිණුම ප්‍රකාශනය. ඊළඟට හවුල්කරුවන්ගේ ජංගම ගිණුම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඉතින් මම ගාන රූල් කරගත්ත පුතේ අපිට මේ ගාන හදද්දී අවශ්‍ය වෙන ආදායම් ප්‍රකාශය අපිට හදන්න කියලා නැහැ. ඒ වුණාට ඒක අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ඒක රූල් කරගත්තා. ඊළඟට ප්‍රාග්ධන ගිණුම අවශ්‍ය වෙනවා අපිට මේ ගාන හදන්න කියලා නැති වුණාට මම ඒකත් පෙර වැඩක් විදිහට රූල් කරගත්තා. ඊට අමතරව මම ගාන සම්පූර්ණ රූල් කරලා තියෙනවා. ඉතින් ඔබත් ගාන රූල් කරලා ඇති. අපි එහෙමනම් ගාන හදමු. අපි මේ ගාන හදන්න පටන් ගන්න ඔබ දන්නවා අමතර තොරතුරු වලින්. අපි එමු. ඔයාලට ලැබිලා තියෙන පළවෙනි අතරේක තොරතුරු තමයි පුතේ දුෂාන් ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ තම බිරිඳගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන ඇති අතර ඒ පිළිබඳව කිසිදු ගැළපීමක් සිදු කළ නැහිලු. දුෂාන් තමන්ගේ බිරිඳගේ පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් ලක්ෂයක පිරියවිච්ච භාණ්ඩ අරගෙන තියෙනවා පුතේ. මේ ගැන කිසිම සටහන් කළා නැහිලු. කොහොමද මේක සටහන් වෙන්නේ? භාණ්ඩ ගැනිල්ලක් නම් මේ ගැනිල්ල කරන්නේ පිරිවැයට නම් ඔබට මතකයි පුතේ දිත්ත සටහන ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. දිත්ත සටහන ඔබට මතකයි ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. එතකොට දැන් මේ ගැනිලි ගිණුම හර වෙන්න ඕන ගැනුම් ගිණුම බැර වෙන්න ඕන. ගැනිලි ගිණුම හර කරනව වෙනුවට අපිට පුළුවන් මොකක් කරන්නද? ජංගම ගිණුම කෙලින්ම හර කරන්න. එහෙනම් අපි සටහන් කරමු පුතේ භාණ්ඩ ගැනිලි අරගෙන තියෙන්නේ පුතේ දුෂාන් විසින්. එහෙනම් දුෂාන්ට 100 ජංගම ගිණුම හර ගැනුම් ගිණුම බැර. ගැනුම් ගිණුම බැර වෙනවා කියලා කියන්නේ ගැනුම් කියන වියදම අඩු වෙනවා කියන එක පුතේ. ගැනුම් කියන වියදම අඩු වෙනවා නම් විකුණුම් පිරිවැයත් මොකක් වෙනවද පුතේ? අඩු වීමක් වෙන්නේ. එහෙනම් ඔබ ශේෂ පිරික්සුමේ ඔය හර ශේෂයන් ටික ගාවට යන්න විකුණුම් පිරිවැය ගාවින් ඍණ ශේෂයක් ලකුණු කරන්න.
එහෙනම් ශේෂ පිරිස්සුමේ මුහුණතේ සටහන් කරගන්න විකුණුම් පිරිවැය කියන තැනින් ඍණ 100ක්. මම හිතනවා ඔබට පැහැදිලි. හොඳයි. අපි පළවෙනි ගැළපිල්ල එහෙනම් මේ විදිහට අවසන් කළා අපි. ගැනුම් කියන වියදම අඩු වෙනවා. වියදම අඩු වීම නිසා විකුණුම් පිරිවැය අඩු වෙනවා. අපි ඒක ශේෂ පිරිස්සුමේ මුහුණතේ සටහන් කරගත්ත විකුණුම් පිරිවැය කියන තැනින් ඍණ 100ක් ලකුණු කළා. එහෙනම් අපි සම්පූර්ණ කළා ජංගම ගිණුමට හරකලා දුෂාන්ගේ භාණ්ඩ ගැන්ලි 100ක් ගැනුම් ගිණුමට බැර වෙන්න ඕනි. ගැනුම් ගිණුමට බැරවීම අපි සටහන් කළා විකුණුම් පිරිවැය 100ක් අඩුවීමක් විදිහට. ගැනුම් අඩු වෙනකොට විකුණුම් පිරිවැය අඩු වෙනවා පුතේ. අපි ඊළඟ එකට යමු. ඊළඟ ගැළපිල්ලට බලන්න 2018 3.31 දින තොග ආගණනයේදී විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යවා තවමත් විකුණා හෝ ආපසු එවා නොමැති තොගයක් මගහැරී ඇත. මොකද කියන්නේ 2018 3.31 දින තොග ගණන් කරනකොට විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යවලා තියෙන තොගයක් තවමත් විකුණාල් නැල්ලු ආපසු එවලත් නැල්ලු. මේක මගහැරිලාලු මේ තොග ගණනය කිරීමේදී. එහි විකුණුම් මිල 600ක් වන අතර ඉන්වොයිස් මිල නියම කර ඇත්තේ පිරිවැයට 20%ක ලාභයක් තබාගෙන වේ. මොකද කියන්නේ මේ භාණ්ඩ තොගේ විකුණුම් මිල 600යිලු මේ ඉන්වොයිස් මිල ලකුණු කරලා තියෙන්නේ පිරිවැයට 20%ක ලාභයක් එකතු කරලාලු. අපි ඉස්සෙල්ලම මේ ගැළපීල කරන්න කලින් මේ භාණ්ඩ තොගේ පිරිවැයයි විකුණුම් මිල දීලා තියෙනවා. පිරිවැය අපි හොයාගෙන ඉමු. එතකොට අපිට පහසුයි. පෙර වැඩක් විදිහට මම හදනවා. ඔබ දන්නවා සූත්‍රයක් තියෙනවා. කලින් පාඩම් වල ඔබත් එක්ක කතා කරලා තියෙනවා. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. මේකේ තොරතුරු සටහන් කරද්දී පුතේ අපි කරන්නේ ගාණේ අපිට දීලා තියෙන්නේ පිරිවැයට නම් ලාභ අනුපාතය අපි පිරිවැය 100ක් විදිහට තමයි ගන්නෙ. එහෙනම් අපිට මේ ගාණේ විදිහට දීලා තියෙන්නේ පිරිවැය 100යි කියලා. පිරිවැයට තමයි ලාභ අනුපාතය දීලා තියෙන්නේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ පිරිවැය 100යි ලාභය 20යි විකුණුම් මිල 120යි. අපිට ගාණේ කිව්වනම් පුතේ විකුණුම් මිලට ලාභ අනුපාතය මම ඒක ඔබට කියන්නම් අමතර දැනුම සඳහා. එහෙනම් අපි විකුණුම් මිල 100යි කියලා අරන් සූත්‍රය හදාගන්න ඕන. දැන් මේ ගානේ කියලා තියෙන්නේ පිරිවැයට. ඒ නිසා අපි පිරිවැය 100යි. එහෙනම් ඒකට ලාභය එකතු වෙන්න ඕනේ. එහෙනම් ලාභය 20යි. ඒතර අපිට විකුණුම් මිල හැදෙනවා පුතේ 120යි. එහෙනම් 600ක තොගයක් තමයි මේ මගහැරිලා තියෙන්නේ. එහෙනම් ඔබට පේනවා පැහැදිලි පුතේ 600ක තොගයක් තමයි මගහැරිලා තියෙන්නේ. මගහැරිලා තියෙන 600ක තොගයක්. දැන් මේකේ පිරිවැය හොයාගන්න නම් මේකට සමාන එක්කෙනාගෙන් බෙදන්න ඕනේ. 600 කියන්නේ විකුණුම් මිල. එහෙනම් බෙදනවා 120න්. 600 විකුණුම් මිල නම් සූත්‍රයේ විකුණුම් මිලට සමාන වෙන්නේ 120. එහෙනම් 600 බෙදීම 120 වැඩි කිරීම අපිට හොයාගන්න ඕනේ පුතේ මේකේ පිරිවැය. එහෙනම් වැඩි කරනවා කීයෙන්ද? 100. මේක බොහොම ලේසි කාරණයක්. ඔබ දන්නවා. ඒත් මම චුට්ටක් වෙලා අරගෙන කිව්වේ ඔබට මේක පහසුවෙන් ඉගෙන ගන්න. එහෙනම් මේ බිඳුවට බිඳුව අයින්ට වෙලා යනවා. ඔබට පැහැදිලි 600 බෙදීම 12 වැඩි කිරීම 10. 600 12න් බෙදුනාම ඔබ දන්නවා 50යි. 50 වරක් 10 500යි. එහෙනම් මේ තොගේ පිරිවැය 500යි. එහෙනම් පෙර වැඩක අපි හදාගත්තා මේ තොගේ පිරිවැය පුතේ 500යි. එහෙනම් අපිට ගාන හදන්න පුළුවන්. බලන්න මේ විකිණීමේ හෝ ආපසු වීමේ පදනම් මත භාණ්ඩ තොගයක් කියවුවොත් පුතේ ඒ අදාළ දිනය අපි දිනයක් ලබා දෙනවා. මෙන්න මේ දිනේට ඔබ භාණ්ඩ ටික විකුණන්න. නැත්නම් අපි විකුණුම්සේ සලකනවා. එහෙනම් ඒ දිනේ පහු වෙලත් නැත්නම් ආපහු එවලත් නැත්නම් මේක විකුණුම් විදිහට විකුණුම් ආදායමක් විදිහට හඳුනා ගන්න බැහැ පුතේ. මට හිතෙනවා ඔබට මේ කාර්යය පැහැදිලි. ඒ කියන්නේ අපි භාණ්ඩ තොගය විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත යවුවොත් ඒ යවන භාණ්ඩ තොගය විකිණිය යුතු දිනයක් දීලා තියෙනවා නම් මෙන්න මේ අහවල් දවසට මේක විකුණන්න ඕන කියලා. නැත්නම් විකුණුම් විදිහට සලකනවා කියලා. ඒ දිනේ ඉක්ුත් වෙලා නැත්නම් එහෙම නැත්නම් භාණ්ඩ විකුණනා කියලා ව්‍යාපාරයට දන්වල නැත්නම් මේක
අපිට විකුණුම් ආදායමක් විතර හඳුනා ගන්න බැහැ පුතේ. හැබැයි මේ තොගේ කාටද අයිති? ව්‍යාපාරයටයි අයිති. එහෙනම් අපේ ව්‍යාපාරයේ තොගේ පිරිවැයට මේක එක්කාසු වෙන්න ඕන. අවසන් තොගයට එක්කාසු වෙන්න ඕනේ විකුණලා නැත්තම්. පැහැදිලිද මම කියපු කාරණේ? රයිට්. විකුණන නම් මේක විකුණුම් ආදායමක් නේ පුතේ. විකුණේ නැත්තම් මේක අවසන් තොගේ තුල තියෙන්න ඕන. එහෙනම් මේක හොඳ ගැළපිල්ලම සංකීර්ණ ගැළපිල්ලක්. අපි කරමු හොඳින් ඔබට පැහැදිලි වේවි. අපි එක කොටසක් ඉස්සෙල්ලාම ඉවර කරමු පුතේ. මේ තොගේ අපි යවන අවස්ථාවේදී හඳුනාගෙන තියෙන්නේ නැති පුතේ මොනවා විදිහටද? විකුණුම් විදිහට කාලච්ඡේදයේ. ඔබ දන්නවා ණයට විකුණුම් සටහන් කරන දිත්ත සටහන මොකද්ද? ණය ගැති පාලන ගිණුමට හර වෙනවා. විකුණුම් කියන ආදායම් වැඩි වෙන හින්දා විකුණුම් ගිණුමට බැර වෙනවා. ණය ගැතියෝ කියන වත්කම් වැඩි වෙන නිසා ණය ගැති ගිණුමට හර වෙනවා. විකුණුම් කියන ආදායම් වැඩි වෙන නිසා විකුණුම් ගිණුමට බැර වෙනවා. එහෙනම් මේ සටහන තියලා ඇත්තේ ඇයි? අපි භාණ්ඩ යවන අවස්ථාවේදී. එහෙනම් මේක දැන් විකුණුම් තුලවත් ණය ගැතියෝ තුලවත් තියෙන බැහැ පුතේ. හේතුව මේ භාණ්ඩ තාම විකුණලා නැහැ. ආපහු වෙවලත් නැහැ. පැහැදිලිද මම කියන කාරණය? එහෙනම් විකුණුම් වල සටහන් වෙලා තියෙන එකත් වැරදි. ණය ගැතියන්ගේ ගොඩේ මේක තියෙන එකත් වැරදි. එහෙනම් අපි පළවෙනි වැඩේ විදිහට ණය ගැතියන්ගෙන් සහ විකුණුම් වලින් මේක අඩු කරමු. එන්න යන්න ශේෂ පිරික්සුමට ශේෂ පිරික්සුමේ මුහුණත හදාගෙන විකුණුම් වලට යන්න අඩු කිරීම ඍණ කීයක්ද පුතේ දාන්නේ? 500ද දාන්නේ 600ද? විකුණුම් ගිණුම තියෙන්නේ මොන මිලටද? විකුණුම් මිලට. එහෙනම් විකුණුම් මිලෙන් අඩු වෙන්න ඕන 600ක්. ඊළඟට යන්න ණය ගැතියෝ නැත්තම් වෙළඳ ලැබිය යුතු දෑවලට ශේෂ පිරික්සුමේ මුහුණතේ හදාගෙන වෙළඳ ලැබිය යුතු දෑ වලින් ඍණ 600ක්. එන ඔබට පැහැදිලි ණය ගැතියෝ අඩු කළා, එවන වෙළඳ ලැබිය යුතු දෑ අඩු කළා, ඊළඟට විකුණුනොත් අඩු කළා. එහෙනම් එක කොටසක් සම්පූර්ණයි පුතේ. එතනින් ඉවර වෙන්නේ නැහැ මේක. ඇයි? මේ ටික මේ තොගය අපි විකුණුම් ආදායමක් විතර හඳුනගන්න බැරි වුණාට මේක අපේ ව්‍යාපාරයේ තොගය. අපිටයි අයිති. අපේ ව්‍යාපාරයටයි මේක අයිති. එහෙනම් අපේ අවසන් තොගය තුල මේක සටහන් වෙන්න ඕන පුතේ. පැහැදිලි මම කියන කාරණේ? ඔව්. එහෙනම් අපි අවසන් තොගයට මේක මොකක් කරන්න ඕනද? එක්කාසු කරන්න ඕන. ඒතර අවසන් තොගය වැඩි වෙද්දී අවසන් තොගය වැඩි වෙනකොට විකුණුම් පිරිවැය මොකක් වෙනවද පුතේ? අඩු වෙනවා. පැහැදිලි? අවසන් තොගය සහ විකුණුම් පිරිවැය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. අවසන් තොගය වැඩි වෙනකොට විකුණුම් පිරිවැය මොකක් වෙනවද? අඩු වෙනවා. එහෙනම් අපි අවසන් තොගය තුලයි විකුණුම් පිරිවැය තුලයි මේක සටහන් කරන්න ඕන. එහෙනම් අවසන් තොගය හැම වෙලාවෙම තියෙන ගබඩාවේ තොගය මොන මිලටද? පිරිවැයටයි තියෙන්නේ පුතේ. එහෙනම් අපි මේ භාණ්ඩ තොගයේ පිරිවැය අවසන් තොගයට එකතු කරන්න ඕන. විකුණුම් පිරිවැයෙන් පිරිවැය අඩු කරන්න ඕන. ඒ ප්‍රමාණය අඩු කරන්න ඕන හේතුව අවසන් තොගය වැඩි වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය අඩු වෙනවා කියන එක. යන්න ශේෂ පිරික්සුමේ මුහුණතට පුතේ යන්න ශේෂ පිරික්සුමේ මුහුණතට අඩු කරන්න එකතු කරන්න තොගයට ධන 500ක් එකතු කර ගන්න තොගයට ධන 500ක්. අනිත් පැත්තට මේ කාර්යය නිසා විකුණුම් පිරිවැය මොනවා වෙනවද? අඩු වෙනවා. විකුණුම් පිරිවැය අඩු වෙනවා. එහෙනම් අපි විකුණුම් පිරිවැය ඍණ 500ක් දාගෙනවා. විකුණුම් පිරිවැය ගාවට ඍණ 500ක් දාගෙන එන අවසන් තොගයට 500ක් එකතු කළා. විකුණුම් පිරිවැයෙන් 500ක් අඩු කළා. ශේෂ පිරික්සුමේ මුහුණතේ අපි ඒක හදාගත්තා. එහෙනම් කාරණේ පැහැදිලි ඔබට. දෙපොලකට බලපෑවා. හතර පොලකට බලපෑවා. විකුණුම් වලට බලපෑවා. ණය ගැතියන්ට බලපෑවා. ඊට පස්සේ අවසන් තොගයට බලපෑවා. විකුණුම් පිරිවැයට බලපෑවා. පැහැදිලි කතාව. රයිට්. අපි යමු ඊළඟ ගැළපිල්ලට. අපි යමු පුතේ ඊළඟ ගැළපිල්ලට. බොහොම ලේසි එකක්. 2018 3යි 1 වන දින. sorry 1යි 1 දින. 2018 1යි 1 දින ලක් 1 මිලියනයක් වටිනා
ලක්ෂ 10ක් වටිනා නවීන පන්නේ මෝටර රථයක් මිලදීගෙන ඇති අතර එය නිවැරදිව ගිලුම් තබා ඇත. මොකද්ද කියන්නේ පුතේ? 2018 1 වෙනිදා නවීන පන්නේ මෝටර රථයක් මිලදී අරන්ලු රුපියල් ලක්ෂ 10ක් වටින මේක නිවැරදිව ගිලුම් තියලා තියනවා කියලා අපිට කියන්නේ. මේක දෙනව ඇත්තේ මොකක් සඳහාද පුතේ? ෂය ගණනය කිරීම සඳහා. මේක දෙනව ඇත්තේ මොකක් සඳහාද? ෂය ටික අපිට හදාගන්න ඕන නිසා. අපි මේ ගැළපිල්ල ඉස්සරහා ගැළපිල්ලත් එක්කයි මේක සම්බන්ධය තියෙන්නේ. අපි එතෙන්ට යමු. ගොඩනැගිල්ලේ වටිනාකම ලක්ෂ 40ක් වේ. ඒ අනුපාතයන් පහත දක්වා ඇත. ඊළඟට අපි ෂෙයා කරන්න ඕනේ අනුපාතයන් ටික පල්ලෙන් අපිට දීලා තියෙනවා පුතේ. අපි හදමු ගොඩනැගිලි 105 ගානේ ෂෙයා කරන්න ඕන. ගොඩනැගිලි 105ක් ෂෙයා කරන්න ඕනලු. යන්න ශේෂ පිරිස්සුමට බලන්න ගොඩනැගිලි වල පිරිවැය කීයක් තියෙනවද පුතේ? 5600ක්. එහෙනම් 5600න් ඉඩම් හා ගොඩනැගිලි දෙකම තමයි 5600. එහෙනම් අපිට ගානේ කියනවා පුතේ ඉඩමේ වටිනාකම 4000යි නම් ඉඩමේ වටිනාකම කීයද කියලාද කියන්නේ පුතේ? sorry ගොඩනැගිල්ලේ වටිනාකම 4000යි කියලා. එහෙනම් ගොඩනැගිල්ලේ වටිනාකම ගොඩනැගිල්ල විතරයි අපි ෂෙයා කළ යුත්තේ. එහෙනම් 4000ට 100ට කියන්න පුතේ 5. 4000ට 100ට 5ක්. ඔන්න ගොඩනැගිල්ලේ ෂෙයා ටික. ඊළඟට අපි බලමු මෝටර රථ 110ක් ශේෂ පිරික්සුමට යන්න බලන්න මෝටර රථ ශේෂ පිරික්සුමේ කොච්චරක් තියෙනවද බලන්න. ශේෂ පිරික්සුමේ තියෙන මෝටර රථ කොච්චරද? 4000ක්. 4000ක මෝටර රථ තියෙනවා ශේෂ පිරික්සුමේ. මේ 4000 ඇතුලේ තියෙන පුතේ කොටස් දෙකක්. මොකක්ද? මේ 2018 ජනවාරි 1 නැත්නම් ජනවාරි මාසේ පළවෙනිදා ගත්ත ලක්ෂ 10ක් නැත්නම් 1000ක මෝටර රථයක් මේක ඇතුලේ තියෙනවා. එහෙනම් ඒකට අවුරුද්දටම ෂෙයා කරන්න පුළුවන්ද අපිට? බෑ පුතේ. එහෙනම් ඒකට ෂෙයා කරන්න ඕනි මාස කීයකටද? 3කට. 100ට කීය ගානේද? 100ට කීය ගානේද අපිට ගානේ දීලා තුනේ? 110 ගානේ. 110 ගානේ මාස කීයකට ෂෙයා කරන්න ඕනේ? 3කට. මාස 3ක් කියන්නේ පුතේ 12න් 3යි කියන්නේ 4න් 1යි අවුරුද්දට. ඊළඟට මේ 4000 ඇතුලේ තව 3000ක් තියෙනවා. ඒ 3000 කාලච්ඡේදයේ පුරාම භාවිතා කරපු එකක්. එහෙනම් 3000ට 100ට 10ක්. ඔබට පැහැදිලි එනම් මෝටර රථ ෂෙයා ටික මෙහෙම අපිට ගණනය කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු පුතේ. මම මේ සියල්ලම එක සැරේ අරගෙන ඉන්නේ ලේසි. එතකොට අපිට රයිට්. කාර්යාල උපකරණ 10ක් ෂෙයා කරන්නලු. යන්න ශේෂ පිරික්සුමට බලන්න කාර්යාල උපකරණ කීයක් තියෙනවද? දීලා තියෙනවා ඔබට කාර්යාල උපකරණ ශේෂ පිරික්සුමට යන්න කාර්යාල උපකරණ වල පිරිවැය දීලා තියෙනවද බලන්න. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ මෝටර රථ දුරකථන වැටුප් බොල් ණය ගෙන යාමේ කුලි විකුණුම් ගෙවි යුද්ධ ලදවට්ටම් ණය ගිණුම අඩමාන ණය යන්ත්‍ර උපකරණ දීලා තියෙනවා පුතේ. මට ඒක හරි. යන්ත්‍ර උපකරණ දීලා තියෙනවා පිරිවැය කොච්චරද පුතේ? 2500ක්. එහෙනම් 2500ට කීයක්ද ෂෙයා කරන්නේ? 100ට 10ක්. ඔන්න අපිට ෂෙයා ටික හදාගන්න පුළුවන් පුතේ මේ විදිහට. එහෙනම් 4000ට 100ට 5ක්, 1000කට 110 ගානේ 4න් 1ක්, 3000කට 110 ගානේ අවුරුද්දටම 2500ට 10ක්. අපි හදමු. 4000ට 100ට 5ක් කියන්නේ පුතේ 10ක් කියන්නේ 400යි 5ක් කියන්නේ කීයයිද? 200යි. එහෙනම් අපි හොයාගත්ත පුතේ මොකද්ද? ගොඩනැගිලි වල ෂේ ප්‍රමාණය 200යි. ගොඩනැගිලි වල ෂේ ප්‍රමාණය කීයද පුතේ? 200යි. යන්න ශේෂ පිරික්සුමට ශේෂ පිරික්සුමේ මුහුණතේ බලන්න ෂේ වෙන් කිරීම තියෙනවද කියලා ගොඩනැගිලි තියෙනවා. එහෙනම් ගොඩනැගිලි ෂේ වෙන් කිරීම කියන තැනින් දාගෙන පුතේ ධන කීයක්ද? 200ක්. දාගෙන ධන 200ක්. right.
අපිට පුළුවන් මේක වියදමක් නිසා ඒ ගමම්ම කොහාට අරගෙන යන්නද? ලාභ නැත්නම් ආදායම් ප්‍රකාශනයේට අරගෙන යන්නත් පුළුවන්. හරි නේද? right. අපි අරගෙන යමු. බලන්න ආදායම් ප්‍රකාශයේ උඩින් ඉන්නේ විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය මේක පෙරවැඩක් අපිට එනවා පුතේ දල ලාභය දල ලාභයට එකතු වෙනවා වෙනත් ආදායම් තියෙනවා නම් ඒවා වෙනත් ආදායම් අඩු කරනවා පුතේ වියදම්. ඒක පෙරවැඩක් නිසා අපිට වියදම් ඔක්කොම අඩු කරන්න පුළුවන් එක සැරේ. එහෙනම් වියදම් තමයි මොකද්ද පළවෙනි අපිට හම්බෙච්ච එක. ගොඩ නැගිලි ෂය කීයද පුතේ? ආලච්ඡේද ආදාරව ගොඩ නැගිලි ෂය තියෙනවා 200ක්. අපි සටහන් කළා. ගොඩ නැගිලි ෂය 200යි සටහන් කළා. වියදමක් නිසා ඒ ගාවම අරගෙන එනවා. ඊළඟට බලන්න පුතේ මෝටර රථ ෂය ටික අපි ගණනය කරගමු. 18 10ක් කියන්නේ 100ක් 100න් 4 එකක් කියන්නේ 25ක්. ඊළඟට 3000ට 10ක් කියන්නේ 300ක් 300යි අර 25යි දෙකම එකතු වෙච්චාන් කීයද පුතේ? 325යි. එහෙනම් අපිට ලැබෙනවා පුතේ මෝටර රථ ෂය 325යි. යන්න ශේෂ පිරිස්සුමට මෝටර රථ ෂය වෙන් කිරීම කියන තැනින් දාගෙන ධන 325ක්. දාගෙන ධන 325ක්. ඒ ගමම්ම අපි යනවා කොහාටද? ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශයේ වියදම් වල සටහන් කරනවා මෝටර රථ ෂය. කීයද පුතේ? 325යි. මෝටර රථ ෂය 325යි සටහන් කළා. කොහොම ලේසි වැඩක්. මම චුට්ටක් වේගෙන් මේ ගාන කතා කරගෙන යනවා. මම හිතුවා ඔබට පැහැදිලි මේක. ඔබ මේ වගේ ගණන් හදලා තියෙනවා. ඔබනේ කතා කරගෙන යන්න හේතුව තමයි ලොකු වීඩියෝගේ කාලය චුට්ටක් අඩු කරගෙන ඕන නිසා. right. අපි ඊළඟ එකට යමු. කාර්යාල උපකරණ 10ක් ෂය කරාලු පුතේ. එහෙනම් 2500ට 10ක් කියන්නේ 250ක්. යන්න ශේෂ පිරික්සුමේ මුහුණත කාර්යාල උපකරණ ෂය වෙන් කිරීම කියන තැනින් දාගෙන ධන 250ක්. ඔලෙසි මේව කරන්න. මේක වියදමක් නිසා යන්න ඕනේ ආදායම් ප්‍රකාශයට. එහෙනම් අපි යනවා මේ ගමම්ම අරගෙන ආදායම් ප්‍රකාශයේ වියදම් ගොට්ට කාර්යාල උපකරණ ෂය 250යි. කාර්යාල උපකරණ ෂය 250යි. මම හිතන්නේ ෂය ගැලපීම එතනින් අපි එහෙනම් අවසන් කරගත්තා. ලේසි වැඩක්. අපි යමු ඊළඟ ගැලපිල්ලට. මගෙත් එක්ක ඊළඟ ගැලපිල්ලට. ඊළඟ ගැලපිල්ලෙන් අපිට කියන්නේ පුතේ වර්ෂ අවසාන වෙළඳ ලැබිය යුතු දෑ මත 100ක් සඳහා 100% විශේෂිත අඩමාන ණය වෙන් කිරීමක්ද ඉතිරි ශේෂය සඳහා 5%ක සාමාන්‍ය වෙන් කිරීමක්ද කරන්න ඕනේ කියලා. මොකද්ද කියන්නේ? වර්ෂ අවසාන වෙළඳ ලැබිය යුතු දෑ මත 100 ඒ වෙළඳ ලැබිය යුතු වල ඉන්න 100ක් සඳහා වටිනාකම 100ක අගේට නායකයන්ට අපි 100%ක විශේෂ වෙන් කිරීමක් කරන්නලු. ඉතුරු නායකයන්ට 5%ක සාමාන්‍ය වෙන් කිරීමක් කරන්නලු. බොහොම ලේසි වැඩක් පුතේ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. බලන්න යන්න ශේෂ පිරික්සුමට බලන්න වෙළඳ ලැබිය යුතු දෑ කොච්චරක් තියෙනවද? වෙළඳ ලැබිය යුතු දෑ කොච්චරක් තියෙනවද? වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා 2100ක්. ඒකෙන් 600ක් මාක් වෙන්න ඕනද පුතේ? ඍණ 600ක් තියෙනවා. එහෙනම්
2100න් 600ක් ගියාම කොච්චරද? 2100න් 600ක් ගියාම 1500යි. එහෙනම් 1500න් 100කට 100ක විශේෂිත වෙන් කිරීමක් කරන්නලු. ඉතුරු එහෙනම් 1500න් 100ක් ගියාම ඉතුරු වෙනවා පුතේ කීයද? 1400ක්. 1400ට අපි ෂෙයා වෙන් කරන්නේ කොච්චරද? මේ අඩමාන ණය වෙන් කරන්නේ කොච්චරද? සාමාන්‍ය වෙන් කිරීමක් 5ක් විදිහට. එහෙනම් බලන්න 1500යි සම්පූර්ණ ණය ගැතියෝ. ඒකෙන් 100කට අපි විශේෂ වෙන් කිරීමක් තියෙනවා. විශේෂ වෙන් කිරීම 100යි. ඒක 100ට 100යි කියන්නේ 100 දෙනෙක් 100ක් විච ණය ගැතියන්න 100ක්ම අඩමාන ණය වෙන් කරනවායි කියන එක. ඊළඟට අපි බලමු සාමාන්‍ය වෙන් කිරීම. 1400ක් ඉන්නවා ඉතුරු ණය ගැතියෝ. ඒගොල්ලන්ගෙන් 10%ක්. ඒගොල්ලන්ගෙන් 5ක්. ඒගොල්ලන්ට 5ක්. 1400ට 5ක්. 10ක් කියන්නේ 140යි 5ක් කියන්නේ 70යි. එහෙනම් සම්පූර්ණ කාලච්ඡේදය තුල අඩමාන ණය ගිණුමේ ශේෂය වෙන්න ඕනේ කීයක්ද? 170ක්. එහෙනම් අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ ශේෂය වෙන්න ඕනේ කීයක්ද? 170ක්. එහෙනම් අපි බලමු මේක පෙර වැඩක් විදියට හදාගමු පුතේ. අරගන්නවා මං ගිණුමක් අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම. වෙන් කිරීමේ ගිණුම අඩමාන ණය වෙන් ගිණුම. යන්න ශේෂ පිරික්සුමට බලන්න අඩමාන ණය වෙන් කිරීම කාලච්ඡේදයේ මුල කීයක් තියෙනවද? අරගෙන එන්න අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ බැරට. අරගෙන එන්න අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ බැරට. බලන්න මාත් එක්ක යමු. අඩමාන ණය වෙන් කිරීම තියෙනවා පුතේ 2017 4යි 1ට 150ක්. 2017 4යි 1 වෙනිදා වෙනකොට අඩමාන ණය ගිණුමේ ශේෂය තියෙනවා පුතේ 150ක්. එහෙනම් අපි බැලුවා හොයාගත්ත පුතේ කාල 2018 3යි 31 වෙනකොට ගිණුමේ ශේෂය තියෙනවනේ කීයක්ද? 170ක්. ගිණුමේ ශේෂය තියෙනවනේ 170ක්. අපි සටහන් කරගෙනවා මේක මොකක් විදිහටද? 15ට ගෙන ගිය ශේෂයක් විදිහට. ඇයි මේ කාලච්ඡේදයේ අවසානයේ ඉන්න ණය ගැතියන්ට 170ක අඩමාන ණය ශේෂයක් තියෙනවා. දැන් ගිණුමේ ශේෂය අපි හොයාගෙන තියෙන්නේ. එහෙනම් ඒක අපි ගිණුමේ අවසාන ශේෂය හොයාගත්ත අපි ඒක හර පැත්තෙන් 15ට ගෙනිනවා. මේක බැර ගිණුමක් නිසා. එහෙනම් අඩමාන ණය වෙන් කිරීම ගිණුමේ පාගේ ශේෂය විතර සටහන් කරගත්තා 170ක්. දැන් අපි බලනවා මේ 100 ගිණුම තුලනේ කළා කාලච්ඡේදයේ තුල ලාභ ගිණුමට අරන් යන්න ඕනි කොච්චරක්ද බලන්න. 150ක් මුලින් වෙන් කළා තුනා 170 ඕනි වෙලා තියෙනවා කාලච්ඡේදය අවසාන වෙනකොට. ඔබට මෙතන පැහැදිලි 20ක් තව මදි. එහෙනම් මේ අවුරුද්දේ ලාභයෙන් වෙන් කරන්න ඕනි කීයද? 20ක්. එහෙනම් ආදායම් ප්‍රකාශයට යනවා කීයද පුතේ? 20ක්. තමයි ගිණුම තුලණය වෙන්නේ. එහෙනම් ඒ ගමම්ම අපි අරගෙන යමු ආදායම් ප්‍රකාශයට අඩමාන ණය 20යි. කාලච්ඡේදයේ අඩමාන ණය 20යි. අඩමාන ණය සටහන් කරන දිත් සටහන ඔබ දන්නවා. අඩමාන ණය ගිණුම හර අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර පළවෙනි වතාවට කරද්දී. හරි නේද? රයිට්. අපි ඊළඟ ගැලපිල්ලට යමු පුතේ. එහෙනම් මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඔබ යන්න ශේෂ පිරික්සුමේ අඩමාන ණය වෙන් කිරීම කියන තැනට දාගෙන කීයද? ධන 20ක්. අඩමාන ණය වෙන් කිරීම කියන තැනට දාගෙන ධන 20 150 තියෙන 170ක් වෙන්න ඕන නිසා 20ක්. අපි යමු පුතේ ඊළඟ ගැලපිල්ලට. මම හිතනවා ඔබට මේ කාරණේ පැහැදිලි. ඔව් අඩමාන ණය හදාගෙන විදිහ ඔබ දන්නවා. ඊළඟ එකට යමු. ගණිත පැමිණෙන දින ව්‍යාපාරයේ කීර්ති නාමය 500ක් ලෙස ඇස්තමේන්තු කළ ඇත. ඒතර ගණිත ව්‍යාපාරයට පැමිණෙන දවස වෙනකොට කීර්ති නාමයේ තිබිලා තියෙන පුතේ කොච්චරද? 500ක්. ඔබට මතකයි මම කීර්ති නාමයේ පිළිබඳ වෙනම ගැලපීම් කරන විදිහ ඔබත් එක්ක සාකච්ඡා කළා මේ කලින් වීඩියෝ එකේදී. එතකොට කිව්වා අපි මේක සටහන් කරන්න පුළුවන් විදි දෙකක්. මොකද්ද? එයා ගේන කොටස කීර්ති නාම කොටස විතරක් ගිණුම් තියන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු කීර්ති නාමයෙන් ප්‍රාග්ධන ගිණුම් තුලින් ගලපන්න පුළුවන්. මේ විදිහට තමයි වෙන්නේ.
දැන් මේක විශේෂයෙන් කියලා නැති නිසා අපි මුළු කීර්ති නාමයේම ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපිය යුතුයි. අපි ගලපමු. ප්‍රාග්ධන ගිණුම අපෙන් ඉල්ලලා නැහැ. හැබැයි මම පෙර වැඩක් විදියට හදාගෙනයි හදන්නේ. බලන්න ආරම්භක ශේෂයේ ප්‍රාග්ධන ගිණුමේ ලියන්න ඊට ඉතුරු කළා. මේ ශේෂය කීර්ති නාමයේ ගලපන්නයි හදන්නේ. කීර්ති නාමයේ ගලපන දිත් සටහන ඔබට මතකයිමයි පුතේ. ප්‍රාග්ධන ගිණුම හර නවලාබලාභ අනුපාතයට ප්‍රාග්ධන ගිණුම බැර ලාබලාභ අනුපාතයට. ඒ කියන්නේ සියලුම හවුල්කරුවන්ට නවලාබලාභ අනුපාතයට හර වෙනවා. හිටපු හවුල්කරුවන්ට පැරණි හවුල්කරුවන්ට පැරණි ලාබලාභ අනුපාතයට ප්‍රාග්ධන ගිණුමට බැර වෙනවා. අපි නම් සටහන් කරමු 500ක් තමයි පුතේ කීර්ති නාමයේ වෙලා තියෙන. පෙර වැඩක හදාගෙමු 500ක් තමයි කීර්ති නාමයේ වෙලා තියෙන්නේ. එතන නව ලාභ අනුපාතයේ පුතේ 2:2 එකයි. නව ලාභ අනුපාතය 2:2 එකයි. එහෙනම් 500 බෙදීම 5 වැඩි කිරීම 2 කියන්නේ 200යි 200යි 100යි. 2:2 එක බෙදිච්චම් 5ට බෙදිච්චම් 200යි 200යි 100යි. එහෙනම් නව ලාභ අනුපාතයට ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා කීයක්ද පුතේ? 200යි 200යි 100ක් විදිහට. එතන ප්‍රාග්ධන ගිණුමට බැර වෙන්න ඕනේ මොන පැරණි අනුපාතයට. පැරණි අනුපාතයේ තමයි පුතේ ලාභ බෙදාගත්තේ දුෂාන් සහ සුනීත සහ දුෂාන් දෙන්න සමසමුවයි පුතේ ලාභය බෙදාගත්තේ. එහෙනම් ප්‍රාග්ධන ගිණුම බැර වෙන්නේ 250 250. අපි සටහන් කරමු ප්‍රාග්ධන ගිණුම හර කීර්ති නාමය කීර්ති සුනීතට 200යි දුෂාන්ට 200යි ගණිතට 100යි. ඊළඟ ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා පුතේ කීර්ති නාමය කීර්ති සුනීතට 250යි පැරණි අනුපාතයට පැරණි හවුල්කරුවන්ට විතරයි. දුෂාන්ට 250යි ගණිතට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි ගැළපිල්ල සටහන් කරලා ඉවරයි පුතේ. එහෙනම් කීර්ති නාමය අපි ඔන්න ප්‍රාග්ධන ගිණුම තුලින් ගැළපුවා. අපි යමු ඊළඟ කොටසට. 2018 3.31 දින 2018 3.31 දින පහත වියදම් උපචිත වේ. පහත වියදම් උපචිත වේ. දුරකථන වියදම් 50යි විදුලිය 20යි. ඔබ දන්නවා පුතේ උපචිත වියදම් සටහන් කරන දිත් සටහන අදාළ වියදම් ගිණුම හර වෙනවා. වියදමක් වැඩිවීම හර නිසා අදාළ වියදම් ගිණුම හර වෙනවා. අදාළ උපචිත වියදම් ගිණුම මොකක් වෙනවද? බැර වෙනවා. ඇයි ඒ? උපචිතයි කියන්නේ අපේ වගකීමක් ඒක ගෙවිය යුතු දෙයක්. එහෙනම් වගකීම් වැඩිවීම බැර වෙන්නේ. ඒ නිසා අපි අදාළ ගෙවිය යුතු ගිණුමට මාක් කරනවද පුතේ? බැර කරන්න ඕන. එහෙනම් අපි සටහන් කරගෙන යමු මේක. යන්න ශේෂ පිරික්සුමට බලන්න විදුලි වියදම් මේ වෙනකොට කීයක් ගෙවලද? ඔබට පේනවා පුතේ 200ක් විදුලි වියදම් ගෙවලා තියෙන්නේ. තවත් 50ක් ගෙවන්න තියෙනවලු. 50ක් නේද? තවත් 20ක් ගෙවන්න තියෙනවලු. එහෙනම් අපි දාගෙනවා ශේෂ පිරිසුමේ මූලතේ විදුලිය ගාවින් ධන 20ක්. ඇයි? විදුලිය 200ක් ගෙවලා තවත් 20ක් ගෙවන්න ඕන. එහෙනම් විදුලි වියදම මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. වැඩි වෙන්න ඕන නිසා අපි එතනින් දාගෙනවා ධන 20ක්. එතන මේ 20 තාම ගෙවලා නැහැ පුතේ. ගෙවලා නැහැ කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. එහෙනම් ගෙවිය යුතු විදුලි වියදම් ගිණුම බැර වෙනවා කීයද? 20ක්. ඒ කියන්නේ වගකීමක් ඇති වෙනවා. අපි ඒක අරගෙන එනවා කොහාටද? ගෙවිය යුතු විදුලි වියදම් කියන්නේ ජංගම වගකීමක්. එහෙනම් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් කොට අරගෙන එනවා. ගෙවිය යුතු විදුලි ගෙවිය යුතු විදුලි බිල
20යි. ගෙවිය යුතු විදුලි බිල 20යි. මට ඊට මදි නිසා පුතේ අරගේ පල්ලෑ සටහන් කරන්න මම හිතන ඔබට පේනවා ඇති. ගෙවිය යුතු විදුලි බිල 20යි. අපි ඊළඟ එකට යමු. ගෙවිය යුතු දුරකථන බිල 50යි පුතේ. ඒ කියන්නේ 50 දුරකථන බිල ගෙවන්න තියෙනවා කාලච්ඡේදය අවසන් වෙද්දී. බලන්න ශේෂ පිරික්සුමට යන්න බලන්න දුරකථන බිල් කොච්චරක් ගෙවලාද බලන්න මාත් එක්කම යමු. දුරකථන බිල ගෙවලා තියෙනවා පුතේ 400ක්. තවත් 50ක් ගෙවන්න ඕනලු. ඒ කියන්නේ දුරකථන බිල් කියන වියදම වැඩි වෙන්න ඕනේ පුතේ කීයකින්ද 50කින්. එන ශේෂ පිරික්සුමේ මූලතේ දුරකථන බිල් කියන තැනින් දාගෙන පුතේ ධන 50ක්. මේක වගකීමක්. ඒක තවම ගෙවලා නැහැ. ඒ නිසා අපි මේ ගමම් අරගෙන එනවා පුතේ. මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වක්කීම් කොට ගෙවිය යුතු දුරකථන බිල 50යි. ගෙවිය යුතු දුරකථන බිල 50යි. තම සීමිත ඉඩකයි පුතේ මේ වැඩේ වෙන්නේ. ඒ නිසා තමයි අර චූටියෙන් ලියන්න වෙලා තියෙන්නේ. ඔබ මාත් එක්ක මේ ගාන හදනවා නම් ඔබට ඔබේ ආකෘතිය තුල ඒ ගාම සටහන් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ගානට අදාළ සියලුම ගැළපිලි ටික කරලා ඉවරයි. ඊළඟට අපි යන්න හදන්නේ හවුල් ගිවිසුමේ කොන්දේසි වල මොනවද අපිට කරන්න පුළුවන් බලන්න. හවුල් ගිවිසුමේ කොන්දේසි වලට එන්න මාත් එක්ක නවලාබ අනුපාතය 2:1යි. ප්‍රාග්ධන පොලිස් 10යි. එහෙනම් බලන්න පුතේ ශේෂ පිරික්සුමට ගිහිල්ලා ප්‍රාග්ධනය කොච්චරක් තියෙනවද කියලා. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ බලන්න අපි ප්‍රාග්ධන පොලිස් සටහන් කරලා ඉමු. බලන්න ප්‍රාග්ධන ගිණුම් දෙනවා අපිට තොරතුරු සුනීතගේ 3000යි දුෂාන්ගේ 3000යි. ප්‍රාග්ධන ගිණුමේ දෙනවා අපිට තොරතුරු සුනීතගේ 3000යි දුෂාන්ගේ 3000යි. ඒ වගේම ගණිත රැගෙන මුදල දෙනවා පුතේ 2000ක්. එහෙනම් අපිට සටහන් කරන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂ ටික සටහන් කරගෙන ඉමු. සුනීත 3000යි දුෂාන් 3000යි ගණිත රැගෙන මුදල 2000යි පුතේ. එහෙනම් ගණිත රැගෙන මුදල අපි සටහන් කරමු. මුදල් ගණිත ගාවින් 200යි. එහෙනම් ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ ටික සටහන් කරගත්ත පුතේ. ප්‍රාග්ධන පොලි ගෙවන්න ඕන පුතේ 110ක්. එහෙනම් 3000ට 110ක් කියන්නේ කොච්චරක්ද? 3000ට 110ක් කියන්නේ කොච්චරද පුතේ? බලමු අපි ගණනය කරගමු. ප්‍රාග්ධන පොලි හොයමු. මුලින්ම ප්‍රාග්ධන ගිණුම ශේෂ කරගන්න පුතේ. කාලච්ඡේද ආරම්භයේ කීයක් තිබුණාද කියලා බලාගෙන ප්‍රාග්ධන ගිණුම ශේෂ කරගන්න. අපිට ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හොයාගත්තට පස්සේ පුළුවන් ප්‍රාග්ධන පොලි හොයන්න. බලන්න 3000යි 250යි කියන්නේ 3250යි. දුෂාන්ගේ 3250යි. ගණිතගේ 200යි. වැඩි පැත්ත දෙපැත්තටම ගිණුමක් තුලනය කරන විදිහ ඔබ දන්නවා. 3250යි 3250යි 200යි ගණිත රැගෙන මුදල වරද්දලයි මම ලියලා තියෙන්නේ පුතේ. කීයද? 2000ක්.
200 නෙමෙයි 2000. 2000ක්. හරි. එහෙනම් අපිට ගිණුම තුලනය කර ගන්න පුළුවන් පුතේ වැඩි පැත්ත දෙපැත්තම අඩු පැත්තෙන් 15ට පාගේ ශේෂය පෙර වැඩක් මේක 3250න් 200ක් ගියාම 3050යි. දුෂාන්ගේ 3250න් 200ක් ගියාම 3050යි. ගණිතගේ 2000න් 100ක් ගියාම 1900යි. එහෙනම් මෙන්න මේ ටිකට තමයි පුතේ මොකද්ද හොයන්න ඕනේ? ප්‍රාග්ධන පොලී ගණනය කරන්න ඕන. 3050ට 100ට 10ක්. 3050ට 100ට 10ක්. ප්‍රාපොලී පෙර වැඩක හදාගන්න. 3050ට 100ට 10ක් කියන්නේ 305ක්. හරි නේද මං? හරි. එහෙනම් 3050ට 100ට 10ක් කියන්නේ 305ක්. ඔබ දන්නවා ප්‍රාග්ධන පොලී සටහන් කරන දිත්ත සටහන. ඔබ දන්නවා පුතේ ප්‍රාග්ධන පොලී සටහන් කරන දිත්ත සටහන. මොකක්ද දිත්ත සටහන? හවුල්කරුවන්ගේ ජංගම ගිණුමට බැර වෙනවා, ලාභ විසර්ජන ගිණුමට හර වෙනවා. මොකද්ද පුතේ දිත්ත සටහන? ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. අපි එහෙනම් සටහන් කරමු. ලාභ විසර්ජන ගිණුම හර ප්‍රාග්ධන පොලී සුනීත 305යි දුෂාන්ට ගණනය කරගෙන ඉමු අපි. සුනීතගේ සටහන් කරලා ඉමු. ප්‍රාග්ධන පොලී ලාභ විසර්ජන ගිණුම හර සුනීතගේ ජංගම ගිණුම බැර. ප්‍රාග්ධන ප්‍රාපොලී ඉතින් නැති නිසා මම කෙටි කරලා ලියනවා ප්‍රාපොලී සුනීතට 305යි. ඊළඟට බලමු දුෂාන්ට. දුෂාන්ගේ තියෙන පුතේ 3050ක්මයි න 3050ට 110ක් කියන 305යි. දුෂාන්ගේ ප්‍රාග්ධන පොලී 305 ලාභ විසර්ජන ගිණුම හර දුෂාන්ගේ ගිණුම බැර. ලාභ විසර්ජන ගිණුම හර දුෂාන්ගේ ගිණුම බැර. අපි සටහන් කළා පුතේ. ඊළඟට ගණිතගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය පුතේ 1900යි. 1900ට එහෙනම් අපි 100ට 10ක් බලන්න ඕන. 1900ට 100ට 10ක් කියන්නේ 190යි. එහෙනම් ලාභ විසර්ජන ගිණුම හර 190යි. ගණිතගේ ජංගම ගිණුම බැර 190යි. එහෙනම් අපි ප්‍රාග්ධන පොලී සටහන් කරලා ඉවරයි. අපි යමු ඊළඟ එක බලන්න. හවුල් වේතන සුනීතට මාසිකව 10000ක්, දුෂාන්ට මාසිකව 15000ක්, ගණිතට මාසිකව 20000ක්. එහෙනම් පුතේ අපි හදාගෙමු පෙර වැඩක සුනීතට 10 ගානි 12ක්, දුෂාන්ට 15 ගානි 12ක්, ගණිතට 20 ගානි 12ක්. බලන්න කීයද කියලා. 10 වරක් 12 120යි, 15 වරක් 12 10 150 180යි, 20 වරක් 12 240යි. අපි සටහන් කරමු. හවුල් වේතන සටහන් කරන දිත්ත සටහන ඔබ දන්නවා පුතේ මොකක්ද? ලාභ විසර්ජන ගිණුම හර හවුල්කරුවන්ගේ ජංගම ගිණුම බැර. මොකක්ද දිත්ත සටහන? ලාභ විසර්ජන ගිණුම හර හවුල්කරුවන්ගේ ජංගම ගිණුම බැර. එහෙනම් අපි සටහන් කරමු. දිත්ත සටහන දන්නවා අපි. හවුල් වේතන සුනීතට 120යි, දුෂාන්ට 180යි, ගණිතට 240යි. මම මේ කෙටි කරලා අරගෙන තියෙන්නේ පුතේ නැත්තම් ඊට මදි මට. ඔබ මේක හරියට කරලා ඇති. 240යි. එහෙනම් ලාභ විසර්ජන ගිණුම හර හවුල්කරුවන්ගේ ජංගම ගිණුම බැර. හා වේතන කියන හාවන්ට කියවුවා නෙමෙයි. හරි. 120යි,
180යි 240යි. එහෙනම් පුතේ හවුල් වේතනත් අපි සටහන් කරලා ඉවරයි. අපි යමු ඊළඟ එකට. අපිට ගිවිසුමේ කොන්දේසි ටික ඒ විදිහට ඉවර වෙද්දී අපිට යන්න පුළුවන් පුතේ ශේෂ පිරික්සුමට. ශේෂ පිරික්සුමේ ටික අපි ඉක්මනින් සටහන් කරන්න පටන් ගමු. ඉඩම් ගොඩනැගිලි 5600යි. ඉඩම් ගොඩනැගිලි කියන්නේ ජංගම නොවන වත්කමක්. එහෙනම් මේක සටහන් වෙන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් ගොඩේ. ඉඩම් ගොඩනැගිලි. ඉඩම් ගොඩනැගිලි 5600යි පිරිවැය දීරුවේ. right. ඊළඟට යන්ත්‍ර උපකරණ 2500යි. යන්ත්‍ර උපකරණ 2500යි. ජංගම නොවන වත්කමක්. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයටයි එන්නේ. මෝටර රථ 4000යි ජංගම නොවන වත්කමක්. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් ගොඩේ මෝටර රථ 4000යි. මෝටර රථ 4000යි සටහන් කළා. දුරකථන බිල් 400යි අලුතෙන් එකතු වුණා 50ක්. ඔක්කොම 450යි. දුරකථන බිල කියන්නේ වියදමක්. එහෙනම් අරගෙන යන්න ඕනේ අපි කොහාටද පුතේ? ආදායම් ප්‍රකාශයට අරගෙන යමු. දුක බිල දුරකථන බිල කීයද? 450යි. 450යි අපි අරගෙන ආවා. වැටුප් වියදම් 700යි. වියදමක්. එහෙනම් යන්න ඕනේ ආදායම් ප්‍රකාශයට සටහන් කරමු. වියදම් ගොඩේ වැටුප් 700යි. මනේ යන්න පුළුවන් මේක අර ඔබ දන්නවා. බොල් ණය 100යි. වියදමක්. එහෙනම් යන්න ඕනේ ආදායම් ප්‍රකාශයට අරගෙන යමු. බොල් ණය 100යි. අරගෙන යමු බොල් ණය 100යි. ගෙන යාමේ කුලී 250යි. වියදමක්. ආදායම් ප්‍රකාශයට යන්න ඕනේ බෙදා හැරීමේ වියදමක්. ගෙන යාමේ කුලී මේකෙදි මේ වියදම් කියලා ඔක්කොම එකට අරගෙන තියෙන්නේ පුතේ. අපෙන් ආදායම් ප්‍රකාශය අපෙන් ඉල්ලලා නැති නිසා මේක පෙර වැඩක් විදියට හැදෙන නිසා තමයි එකටම ගත්තේ. ගෙන යාමේ කුලී 250යි. ඊළඟ එක බලමු. ගැනිලි සුනීත 200යි. ගැනිලි සුනීත 200යි. ගැනිලි සටහන් කරන දිත් සටහන ඔබ දන්නවා. ගැනිලි ගිණුම හර කරගෙන යනවා. මුදල් නම් මුදල් ගිණුමට බැර කළා. භාණ්ඩ නම් ගැනුම් ගිණුමට බැර කළා. කාලච්ඡේදය අවසන් වුණාට පස්සේ ගැනිලි ගිණුමේ සම්පූර්ණ ශේෂය අරගෙන සටහන් කරනවා කොහෙද පුතේ? ජංගම ගිණුමේ හර පැත්තෙන්. ඒතර ගැනිලි ගිණුම බැර කළා ජංගම ගිණුම හර වීමක් සිද්ධ වෙන්නේ. අපි සටහන් කරමු. ගැනිලි ජංගම ගිණුමට හර වෙන්න ඕනේ පුතේ. කවුද අරන් තියෙන්නේ? සුනීතට 200ක්. සුනීත 200යි සටහන් කළා. රක්ෂණ වියදම් 350යි. වියදමක්. පරිපාලන වියදමක්. ආදායම් ප්‍රකාශයටයි යන්නේ. රක්ෂණ වියදම් කීයද පුතේ? 350යි. විදුලිය 200යි. අලුතෙන් එකතු වුණා 20ක්. ඔක්කොම විදුලි බිල 220යි. වියදමක්. ආදායම් ප්‍රකාශයටයි යන්නේ. විදුලි බිල 220යි. මාත් එක්කම කරමු. එතකොට ඔයාලට මේ අපහැදිලි අකුරු පැහැදිලි වේවි. right. ඊළඟට තොග 800යි. අලුතෙන් එකතු වුණා පුතේ 500ක්. ඔක්කොම එහෙනම් අවසන් තොගේ 1300යි. අවසන් තොගේ කියන්නේ වත්කමක්. මොන වත්කමක්ද? ජංගම වත්කමක්. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් ගොඩේ උඩින්ම සටහන් කරනවා අවසන් තොගය 1300යි. අවසන් තොගය 1300යි. විකුණුම් පිරිවැය 7000යි. ඒකෙන් අඩුවෙන් ඕනලු කීයක්ද? 100කුයි 500කුයි. එතකොට විකුණුම් පිරිවැය වෙන්නේ පුතේ 6400යි.
විකුණුම් පිරිවැය ඕනි වෙන්නේ දල ලාභය හොයන ආදායම් ප්‍රකාශයට අරගෙන එන්න විකුණුම් පිරිවැය 6400යි. අඩු කිරීමක් නිසා වරහන් ඇතුලේ 6400යි. වෙළඳ ලැබිය යුතු දෑ 2100යි. එකෙන් 600ක් අඩු වෙන්න ඕනලු. එහෙනම් 2100න් 600ක් ගියාම කීයද පුතේ? 1500යි. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ වත්කමක්. මොන වත්කමක්ද? ජංගම වත්කමක්. එහෙනම් යන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් කොට. වෙළඳ ලැබිය යුතු. වෙළඳ ලැබිය යුතු කීයක් තියෙනවද පුතේ? 1500ක්. 1500ක් සටහන් කළා. දුම් වට්ටම් 150යි. දුම් වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. එහෙනම් යන්න ඕනි පුතේ ආදායම් ප්‍රකාශයට අපි සටහන් කරමු. දුම් වට්ටම් ආදායම් ප්‍රකාශයේ 150යි. දුම් වට්ටම් 150යි. ආයෝජන 2000යි. ආයෝජන කියන්නේ පුතේ ජංගම නොවන වත්කමක්. එහෙනම් අපි අරගෙන යන්න ඕනි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අපි අරගෙන යමු. ආයෝජන සටහන් කරමු. ආයෝජන 200යි. තුන්වෙනි රූලෙම සටහන් කරන්න පුළුවන් 200යි. බැංකු ශේෂය 1750යි. බැංකු කියන්නේ පුතේ වත්කමක්. මොන වත්කමක්ද? ජංගම වත්කමක්. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් කොටේ සටහන් කරමු. පහළින්ම බැංකු ශේෂය. බැංකු ශේෂය කීයද පුතේ? 1750යි. 1750යි. එහෙනම් ශේෂ පිරිසුමේ හර තීරුවේ මේ සටහන් වෙච්ච ටික අවසන්. අපි යමු බැර පැත්ත. බැර ශේෂයන් ටික බලන්න. පළවෙනි කප්පේ දෙන්නේ විකුණුම් 12000යි. විකුණුම් 12000යි ඔබට පේනවා ශේෂ පිරිසුමේ මුහුණතේ ඍණ 600ක් තියෙනවා. විකුණුම් කියන්නේ අපේ ප්‍රධානම ආදායම. ඒක යන්න ඕනේ ආදායම් ප්‍රකාශයේ උඩටම 12000න් 600ක් ගියාම 11400යි. 12000න් 600ක් ගියාම 11400යි ආදායම් ප්‍රකාශයේ උඩින්ම. ඔන්න මම සටහන් කළා. අපි ඉක්මනින් යමු ඊළඟ එකට. වෙළඳ ගෙවිය යුතු දෑ 1000යි. වෙළඳ ගෙවිය යුතු දෑ කියලා කියන්නේ ණය හිමියෝ මේක වගකීමක්. යන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වක්කීම් ගොඩේ උඩටම ඔබ දන්නවා. එහෙනම් වෙළඳ ගෙවිය යුතු. වෙළඳ ගෙවිය යුතු. මදි මට මම පොඩි ලිව්වේ 1000යි. ඊළඟ එකට එමු. ලද වට්ටම් 100යි. ලද වට්ටම් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරික ආදායමක්. ඒක එන්න ඕනේ ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් වලට. අපි අරගෙන එමු ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් වලට ලද වට්ටම් 100යි. ලද වට්ටම් 100යි. ණය ගිණුම සුනීත 2000යි. කියන්නේ සුනීතගෙන් ගත්තේ ණය 2000ක් තියනවලු. සුනීතගෙන් ගත්තේ ණය ව්‍යාපාරයට වගකීමක්. මොන වගකීමක්ද? ජංගම නොවන වගකීමක්. එහෙනම් මේක යන්න ඕනි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම් ගොඩට. අරගෙන යමු සුනීතගේ ණය. සුනීත ණය කීයද පුතේ? 2000යි. සුනීතගේ ණය අපි සටහන් කළා පුතේ. සුනීත ගේ ණය රුපියල් 2000යි ජංගම නොවන වත්කම් ගොඩේ. ඒතර හවුල්කරුවෙක්ගේ ණයක් අත්ොත් ව්‍යාපාරයක්. ඔබ දන්නවා පුතේ හවුල් ව්‍යාපාර ආශ්‍යාපනතේ 24 වෙනි වගන්තියේ කියනවා එහෙම ප්‍රාග්ධනයට අමතරව සපයලා තියෙනවා ණයක්. ඒ ණය සඳහා 5%ක පොලියක් දෙන්න ඕනේ කියලා. අපිට මේ ගානේ වෙන අනුපාතයක් කියලා නැති නිසා අපිට 890 හවුල් ආශ්‍රාපනතරයි යන්න වෙන්නේ. එන හවුල් ආශ්‍රාපනතර අනුව
ප්‍රාග්ධනයට අතිරේකව ණයක් සපයලා තියෙනවා නම් ඒ සඳහා 5%ක පොලියක් දෙන්න ඕනි පුතේ. එතකොට බලන්න සුනීතගේ 2000ක ණයක් තියෙනවා 2000ට 5%ක පොලියක් අපි දෙන්න ඕනි. ණය පොලිය කියන්නේ වියදමක්. ඒ නිසා මේක ආදායම් ප්‍රකාශයට ලාභ අලාභ ගිණුමට හර වෙන්න ඕන. අනිත් පැත්තට මේක සුනීතට ආදායමක්, ඔහුගේ හිමිකම් වැඩිවීමක්. ඒ නිසා ජංගම ගිණුමට බැර වෙන්න ඕනේ. අපි සටහන් කරමු පුතේ 2000ට 5% කියලා කියන්නේ 2000ට 10ක් 200යි 5ක් කියන්නේ 100යි. එහෙනම් ආදායම් ප්‍රකාශය අරගෙන යනවා වියදම් ගොට්ට ණය පොලි 100යි. අනිත් පැත්තට මේක සුනීතට හම්බ වෙච්ච ආදායමක්. ඒ නිසා සුනීතගේ ජංගම ගිණුමට බැර කරනවා ණය පොලි 100ක්. අපි යම් පුතේ ඊළඟ එකට අඩමාන ණය වෙන් කිරීම 150යි. ඒ වගේම මේ අවුරුද්දේ එකතු වෙන්න ඕනේ 20ක්. ඔක්කොම 100 කීයක්ද පුතේ? 70ක්. අඩමාන ණය ටික අරගෙන යන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල වෙළඳ ලැබිය යුතු වලින් අඩු කරන්න ඕනේ අඩමාන ණය. ඔබ දන්නවා. අඩමාන ණය වෙන් කිරීම වෙන් 170යි. අඩමාන ණය වෙන් කිරීම අඩු කරන්න ඕන පුතේ. ඊළඟ එක්කෙනාට එමු. ගණිත රැගෙනා මුදල 2000යි. දැනටමත් අපි ගණිත ගෙනාපු මුදල සටහන් කරලායි තියෙන්නේ. ඒ නිසා නැවත ඒක සටහන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ කෙනාට යමු. ගොඩනැගිලි 1000යි ෂේ වෙන් කිරීම 2017 4යි එක දිනට දීලා තියෙනවා අපි ඒ ටික බලමු. ගොඩනැගිලි 1000යි මේ අවුරුද්දේ ෂේ වෙන් කරනවා 200ක්. ඔක්කොම 1200යි යන්න ඕනේ අරගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශී සමුච්චිත ෂේ තීරුවට 1200යි. ඊළඟට මෝටර් රථ 2000යි ෂේ වෙන් කිරීම තිබිලා තියෙනවා. මේ අවුරුද්දේ ෂේ වෙන් කරනවා 325ක්. එහෙනම් 2325ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සමුච්චිත ෂේ තීරුවට යන්න ඕනේ මෝටර් රථ ඉදිරියෙන් 2325 2325ක්. යන්ත්‍ර උපකරණ 700ක් ෂේ වෙන් කිරීම තියෙනවා. මේ අවුරුද්දේ පුතේ ෂේ වෙන් කරලා තියෙනවා 250ක්. ඔක්කොම 950ක් සමුච්චිත ෂේ තීරුවට අරගෙන එන්න ඕන. සටහන් කළා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. ඊළඟට ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ දෙනවා. සුනීතගේ 3000යි දුෂාන්ගේ 3000යි අපි දැනටමත් ඒක සටහන් කරලායි තියෙන්නේ. ඊළඟට ජංගම ගිණුම් ශේෂ දෙනවා. සුනීතගේ 500යි දුෂාන්ගේ 650යි. අපි සටහන් කරමු ජංගම ගිණුම් වල ශේෂයන් සුනීතගේ 500යි දුෂාන්ගේ 650යි සටහන් කළා. එහෙනම් පුතේ මේ ගානට අදාළ සියලුම ගැළපෙලි ඊළඟට ශේෂ පිරික්සුමේ කාරණා මේ සියල්ලම අපි සටහන් කළා ඉවරයි. එහෙනම් අපිට පුළුවන් දැන් ගානේ ශේෂයන් එකතු කරලා මේ ගානේ අවසන් කරන්න. අපි බලමු. එකතු කරලා ගමු. මාත් එක්කම එකතු කරන්න. ගානේ උඩ ඉඳන් එමු වියදම් ටික එකතු කරන්න කලින් අපි උඩ ඉඳන් දාලා ලාභය හොයාගෙන ඉමු. එන්න මුලින්ම දාලා ලාභය හොයමු. 11400න් 6400ක් ගියා කීයද පුතේ? 5000යි. ලද වට්ටම් කියලා ආදායමක් තියෙනවා 100ක 5100යි. 5100න් බලන්න කාලච්ඡේදයට අදාළ වියදම් ටික එකතු කරලා ගමු. 3115ක් වියදම් තියෙනවා පුතේ 3115ක්. එහෙනම් 5100න් අඩු කරන්න 3115ක් 1985යි. අපිට ලැබෙනවා පුතේ සුද්ධ ලාභය 1985ක්. එහෙනම් සුද්ධ ලාභය අරගෙන එන්න හවුල්කරුවන්ට බෙදලා දෙන්න. ලාභ විසර්ජන කියන මේ උඩට
සුද්ධලාභය අරගෙන එන්න 1985යි 1985යි අපි එකතු කරලා ගමු පුතේ ප්‍රාග්ධන පොලි ටිකයි හවුල් වේතන ටිකයි බලන්න ප්‍රාග්ධන පොලි 300යි 600යි 700යි 790යි 10යි කියන්නේ 800යි පුතේ ඊළඟට හවුල් වේතන 100යි 200යි 400යි 440යි 520යි 20යි 540යි ප්‍රාග්ධන පොලි හවුල් වේතන අඩු කරපුවාම තවදුරටත් බෙදිය හැකි ලාභය බලන්න කීයක් ඉතුරු වෙනවද කියලා 800යි 500යි 1300යි 1340ක් අඩු වෙන්න ඕනි 1985න් අඩු වෙන්න ඕනි 1340ක් ඉතුරු වෙනවා තවදුරටත් බෙදිය හැකි ලාභයේ විදිහට 645ක් එහෙනම් අපි බෙදලා දෙමු පුතේ ලාභ කොටස් ඔබ දන්නවා සටහන් කරන දිත්ත සටහන ලාභ විසර්ජන ගිණුම හර හවුල් කරුවන්ගේ චංගම ගිණුම් බැර අපි සටහන් කරමු ලාභ විසර්ජන ගිණුම හර ලාභ කොටස් සුනීත දුෂාන් ගණිත තුන්දෙනා ලාභ බෙදා ගන්නවා කිව්වේ පුතේ බලන්න ඔබේ ගානේ හවුල් ගිවිසුමට ගිහිල්ලා 2:2 අනුපාතයට එහෙනම් 645 2:2 අනුපාතයට බෙදා ගමු 645 2:2 අනුපාතයට බෙදා ගමු පෙර වැඩක හදා ගමු 645 බෙදන්න 5න් කීය දෙන්නේ 645 බෙදන්න 5න් 129යි පුතේ එහෙනම් 5න් බෙදපුවාම අපට ලැබෙනවා 129ක් ඒකෙන් සුනීතට දෙන්න ඕන 129ව දෙකක් දුෂාන්ටත් දෙන්න ඕන 129ව දෙකක් ගණිතට දෙන්න ඕන 129ක් බලමු 1 2යි 258යි 258යි 129යි බගින් තමයි බෙදෙන්නේ එහෙනම් සටහන් කරමු ලාභ විසර්ජන ගිණුම හර 258යි 258යි 129යි හවුල් කරුවන්ගේ සංගම ගිණුම බැර ලාභ කොටස් 258යි 258යි 129යි බලන්න ලාභ විසර්ජන ගිණුමේ ශේෂය බිඳුවක් වෙනවා මේ ටික 645ක් අඩු වුණාම right එහෙනම් අපිට පුළුවන් පුතේ දැන් හවුල් කරුවන්ගේ චංගම ගිණුම් ප්‍රාග්ධන ගිණුම් ශේෂ කරන්න ශේෂය නරගෙන යන්න මේ සියල්ල කරන්න පුළුවන් අපිට අපි මුලින්ම චංගම ගිණුම ශේෂ කරමු එන්න මාත් එක්ක ගිණුමක් ශේෂ කරන විදිය ඔබ දන්නවා වැඩි පැත්ත දෙපැත්තටම අඩු පැත්තෙන් පහළට ශේෂ කරමු ඉක්මනින් ශේෂ කරගමු 1393යි දුෂාන්ගේ වැඩි පැත්ත දෙපැත්තටම 1283යි 1393යි 559යි ශේෂ කරමු 1283න් 200ක් ගියාම 1083යි පහළට ගෙන ගිය ශේෂය සුනීතගේ ඊළඟට 1393න් 100ක් ගියාම 1293යි දුෂාන්ගේ පහළට ගෙන ගිය ශේෂය ඊළඟට ගණිතගේ ජංගම ගිණුමේ පහළට ගෙන ගිය ශේෂය
559යි. ගණිතගේ 559යි. ප්‍රාග්ධන ගිණුමක් ශේෂ කරලා තියෙන්නේ. ජංගම ගිණුම කියන්නේ හිමිකම් ගිණුමක්. එහෙනම් මේවා අරගෙන යන්න ඕනි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අපි අරගෙන යමු ඉක්මනින්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම ගිණුම් ශේෂයන් ටික ඉස්සලම් ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් ටික අරගෙන යමු. 3050යි 3050යි 1900යි සටහන් කරමු. 3050යි 3050යි 1900යි. එතකොට ජංගම ගිණුම් ටික සටහන් කරමු. 1083යි 1083යි 1293යි ගණිතගේ 559යි. සටහන් කළා. ජංගම ගිණුම් ශේෂයන් ටික පුතේ අපි සටහන් කළා. අපි සියල්ලම දැන් ගානට අදාළව සටහන් කරලා ඉවරයි. අපිට පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එකතු කරන්න. පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එකතු කරන්න. බලමු. ඉඩම් ජංගම නොවන වත්කම් ටිකට එන්න. ඉඩම් මහ ගොඩනැගිලි 5600න් 1200ක් ගියාම 1000ක් ගියාම 4600යි. ඒකෙන් 200ක් ගියාම 4400යි. ඉඩම් මහ ගොඩනැගිලි 2500න් 950ක් ගියාම 2500න් 1000ක් ගියාම 1500යි. 1550යි. 4000න් අඩු වෙන්න ඕනේ 2325ක්. 325 1000 වෙන්න 75යි 675යි 3000යි. එතකොට 1675යි. හොඳයි පුතේ බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය වෙනස් වෙලා තියෙනවා. එතකොට 14005යි මුළු වත්කම් මුළු හිමිකම් හා වක්කීම් 14005ට සුනීත දුෂාන් සහ ගණිතගේ හවුල් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඒ විදිහට සමාන වෙලා තියෙනවා. මම හිතනවා මේ ගාන සංකීර්ණ අභ්‍යාසයක් විභාගයට එන්න පුළුවන් මට්ටමේ ගානක් ඔබට යම් කිසි හෝ අවබෝධයක් එන්නේ නැති මේ ගාන නැවත නැවත බලන්න. ඔබ නැවත නැවත හදන්න. තොර හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. අපි මේ වගේ සංකීර්ණ අභ්‍යාස කිහිපයක් මේ හවුල් ව්‍යාපාර පාඩම තුළ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ අභ්‍යාසයෙන් හමු වෙනතුරු අපි නවතිමු.